හරි. අපි කතා කරන්න යන්නේ රුධිර පටකය පිළිබඳව සාකච්ඡා කරන්නයි යන්නේ. රුධිර පටකය පිළිබඳව. එතන පළවෙනි එකට කියලා කියන්න තියෙන්නේ රුධිරය කියන එකේනා ද්‍රව සම්බන්ධක පටකය. රුධිරය කියලා කියන කෙනා ද්‍රව සම්බන්ධක පටකයක් රුධිර පටකය. එතකොට අපි ගත්තොත් රුධිරයේ ප්‍රධාන කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. රුධිරයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පරීක්ෂණ නලයකට රුධිරය අරගෙන ඒ රුධිරයේ කේන්ද්‍රාපසරණය කරොත් මේ රුධිරයේ ප්‍රධාන කොටස් දෙකකට වෙන්නේ. රුධිරයේ ප්‍රධාන කොටස් දෙකකට වෙන්නේ. හරිද? පරීක්ෂණ නලයකට රුධිරය අරගෙන කේන්ද්‍රාපසරණය කරොත් රුධිරයේ ප්‍රධාන කොටස් දෙකකට වෙන්නේ. මේ වගේ පරීක්ෂණ නලයක් ගැන හිතන්නකො. මේ වගේ පරීක්ෂණ නලයකට රුධිරය අරගෙන කේන්ද්‍රාපසරණය කරොත් ප්‍රධාන කොටස් දෙකකට වෙන්නේ. මෙන්න මේ ප්‍රදේශය තද රතු පාටයි. තද රතු පාටයි. මේ ප්‍රදේශය ලා කහ පාටයි. මේ ප්‍රදේශයේ තද රතු පාටයි. මේ ප්‍රදේශයේ ලා කහ පාටයි. මේ ප්‍රදේශයට අපි කියන්නේ රුධිර සෛල නැත්නම් රුධිර දේහ. සමහර රුධිර දේහාණු කියලා කියනවා. මේ කොටසට කියන්නේ ලා කහ පාට කොටසට කියන්නේ රුධිර ප්ලාස්මය කියනවා. රුධිර ප්ලාස්මය කියනවා. එහෙනම් අපි ගත්තොත් එහෙම මිනිසාගේ රුධිරය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා. ඒ තමයි රුධිර දේහ නැත්නම් රුධිර සෛල කියලා අපි කියනවා. එහෙම ඊළඟ කොටස තමයි රුධිර ප්ලාස්මය. රුධිර ප්ලාස්ම. රුධිර ප්ලාස්ම. එතකොට පුතේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් රුධිර සෛල නැත්නම් රුධිර දේහ අඩුයි. රුධිර ප්ලාස්මය වැඩි. අපි ගත්තොත් එහෙම රුධිර සෛල 145ක් වගේ තමයි තියෙන්නේ. රුධිර ප්ලාස්මය ගත්තොත් 155ක් විතර තියෙනවා. මෙයා 145ක් විතර, මෙයා 155ක් විතර තියෙනවා. හරි. දැන් අපි මේ එකින් එක කතා කරගෙන යන්නකො. ප්‍රධාන කොටස් දැන් අපිට දෙකක් හම් වෙලා තියෙනවනේ. රුධිර දේහ නැත්නම් රුධිර සෛල, අනිත් එක රුධිර ප්ලාස්ම. වැඩිපුර තියෙන රුධිර ප්ලාස්මය 155. රුධිර සෛල ගත්තොත් රුධිර සෛල ප්‍රධාන වර්ග 3ක් අපිට හම්බ වෙනවා. රුධිර සෛල ප්‍රධාන වර්ග 3ක් අපිට හම්බ වෙනවා. පළවෙනි වර්ගය තමයි රතු රුධිරාණු සෛල. රතු රුධිරාණු සෛල. දෙවෙනි වර්ගයට කියනවා සුදු රුධිරාණු සෛල. සුදු රුධිරාණු සෛල. තුන්වෙනි වර්ගයට කියනවා රුධිර පට්ටිකා කියලා. රුධිර පට්ටිකා. මේ රතු රුධිරාණු සෛල වලට කියනවා රක්තාණු කියලා කියනවා. රක්තාණු ඕන කෙටියෙන් RBC කියලා කියනවා, red blood cell. සුදු රුධිරාණු වලට කියනවා ශ්වේතාණු කියලා. ශ්වේතාණු කෙටියෙන් WBC කියලා කියනවා, white blood cell. රුධිර පට්ටිකා වලට වෙනත් නම් පාවිච්චි කරන්නේ නැහැ. ඔය ඉස්සර නම් කියවා thrombin site කියලා. නමුත් ඒක දැන් කියන්නේ නැහැ. හරි. එහෙනම් ඉස්සෙල්ලාම දැන් නෝට් එකක් ලියා ගන්න වෙනවනේ නේද? ඒ නිසා මේව ලියන්නකො. මම ඉක්මනින් කියන්නම්. රුධිර පටකය කියලා මාතෘකාවක් ලියවා. රුධිර පටකය කියලා මාතෘකාවක් ලියවා. ලියන්න රුධිරයේ ද්‍රව සම්බන්ධක පටකයකි. රුධිරය ද්‍රව සම්බන්ධක පටකයකි. රුධිරය ද්‍රව සම්බන්ධක පටකයකි. රුධිරයේ ද්‍රව සම්බන්ධක පටකයකි. ඊළඟ කරු ලකුණ රුධිරය ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකියි. 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 එනම් 1 රුධිර ප්ලාස්මය, 2 රුධිර සෛල වරහන් ඇතුලේ දේහාණු නැත්නම් දේහ කියලා ලියන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ රූපය ඇඳගන්න. මේ රූපය ඇඳගන්න. ඊට පස්සේ මේ රූපය ඇඳගන්න. මේකේ දැනට කොහොම අපි ඊතල ටිකක් දැන් අපි මේක මෙහෙම තියමු දැනට. හරි, මේක මෙහෙම තියමු. මෙතන ඉස්සරහට ටිකක් කරගෙන යන්න තියෙනවා. මේ සටහන දාගන්න ඉක්මනින්. අඩදාලා සටහන දාගන්න.
ඉක්මන් කරන්න. කටු සටහනක් වගේ විදියට දාගන්න ලස්සන සටහනක් පස්සේ ලියා ගන්න පුළුවන්. තව චූටි වෙලාවක් හම්බෙන්නේ. හරි. එතකොට දැන් සටහන දාගත්තා. දැන් අපි මේ කොටසේ ඉන්නේ රුධිර දේහ නැත්නම් රුධිර සෛල. මේක අපි දැන් తాවකාලිකව අමතක කළා දාමු. දැන් අපි මේ ටික ගැන කතා කරමු. රුධිර සෛල යටතේ රතු රුධිරාණු සෛල නැත්නම් රක්තාණු නැත්නම් RBC. පළවෙනි මාතෘකාව කරගන්න මේ රතු රුධිරාණු සෛල නැත්නම් රක්තාණු එහෙම නැත්නම් RBC. හරි. එහෙනම් අපි රතු රුධිරාණු සෛල ගැන විතරක් දැනට කතා කරමු. ඊට පස්සේ සුදු රුධිරාණු ගැන කතා කරමු. ඊළඟට පට්ටිකා ගැන කතා කරමු. හරි. රතු රුධිරාණු සෛල ගැන කතා කරොත් එහෙම අපි ගත්තොත් එහෙම රුධිරයේ වැඩිපුරම තියෙන සෛල වර්ගය තමයි රතු රුධිරාණු සෛල. රුධිරයේ වැඩිපුරම තියෙන සෛල වර්ගය. ඒ වගේම මේ සෛල ප්‍රමාණයෙන් කුඩ. රුධිරයේ වැඩිපුරම තියෙන සෛල වර්ගය වෙනවා. ඒ වගේම මේ සෛල ප්‍රමාණයෙන් කුඩ. මේ සෛලයක් ගත්තොත් රතු රුධිරාණු සෛලයේ හැඩය ද්වි අවතල මණ්ඩලාකාර හැඩයක් තමයි ගන්නේ. ද්වි අවතල මණ්ඩලාකාර හැඩය. එතකොට රතු රුධිරාණු සෛලයක් පැත්තෙන් බලපුවාම ඔන්න ඔය වගේ. රතු රුධිරාණු සෛලයක් පැත්තෙන් බලපුවාම ඔය වගේ දෙපැත්තෙන් මාර එබිලා වගේ ඉන්නේ තියෙන්නේ. ඒතකොට අවතල හැඩයක් තියෙන ද්වි අවතල හැඩය. රතු රුධිරාණු සෛලයක් උදේ කපලා බැලුවොත් එහෙම මෙන්න මේ වගේ ෂේප් එකක් තමයි තියෙන්නේ. රතු රුධිරාණු සෛලයක් කපලා බැලුවොත් එහෙම මේ වගේ ෂේප් එකක් තමයි තියෙන්නේ. හරියට නිකන් හිතන්නකො මේ කාසියක් පහේ කාසියක් වගේ එකක් තියෙනවා. මේ පැත්තේ මැදින් එබිලා තියෙනවා. අනිත් එහා පැත්තෙත් මැදින් එබිලා තියෙනවා. ඒ වගේ ෂේප් එකක් තමයි තියෙන්නේ. ඒතකොට කැපුවාම පේන විදිය තමයි මේ තියෙන්නේ. ද්වි අවතල මණ්ඩලාකාර හැඩයක් තියෙනවා. රතු රුධිරාණු සෛලයක න්‍යෂ්ටියක් නැහැ. ඒක විශේෂයක් ලක්ෂණයක් මතක තියාගන්න. රතු රුධිරාණු සෛලයක න්‍යෂ්ටියක් නැහැ කියන කතාව. න්‍යෂ්ටියක් නැති සත්ව සෛලයක් ඇහුවොත් රතු රුධිරාණු සෛල ලියන්න පුළුවන්. ඊළඟට මේ රතු රුධිරාණු සෛල රතු පාටයිනේ. රතු රුධිරාණු සෛල රතු පාට. ඒකට හේතුව තමයි රතු රුධිරාණු සෛල තුල තියෙනවා හිමොග්ලොබින් කියලා හඳුන්වන ශ්වසන වර්ණ. හිමොග්ලොබින් කියලා හඳුන්වන ශ්වසන වර්ණ. ඊළඟට මේ රතු රුධිරාණු සෛල නිෂ්පාදනය වෙන රතු ඇට මිදුළු වල. රතු ඇට මිදුළු වල තමයි නිෂ්පාදනය වෙන්නේ. රතු ඇට මිදුළු තියෙන දිගාස්තිය. දිගාස්තිය ඇතුලේ තමයි රතු ඇට මිදුළු තියෙන්නේ. මේ නිපද වෙන රතු ඇට මිදුළුවක ආයු මේ රතු රුධිරාණු සෛලයක ආයු කාලය දින 120ක් විතර වෙනවා. ඒ කියන්නේ මාස වලින් නම් ආසන්නව මාස 4ක් විතර වෙනවා. ඒ වගේම මේවා බිඳ වැටෙනවා අක්මාවේදී හා ප්ලීහාවේදී බිඳ වැටීමක් වෙනවා. රතු රුධිරාණු සෛල. එහෙනම් දැන් රතු රුධිරාණු සෛල ගැන අපි කතා කරේ රුධිරයේ වැඩිපුරම තියෙන සෛල වර්ගය. මේ සෛල ප්‍රමාණයෙන් කුඩයි ද්වි අවතල මණ්ඩලාකාර හැඩයක් ගන්නෙ. රතු පාටයි මේ රතු රුධිරාණු සෛල හේතුව හිමොග්ලොබින් කියන ශ්වසන වර්ණකයේ තියෙන හින්දා. රතු ඇට මිදුළු වල නිපද වෙන්නේ ආයු කාලය දින 120ක් විතර වෙනවා. අක්මාවේදී ප්ලීහාවේදී විනාශ වෙනවා. හරිද? ඊට අමතරව මේ මතක තියාගන්න මෙන්න මේ කතාව මම කියවනේ දැන් න්‍යෂ්ටියක් නැහැ කියලා. න්‍යෂ්ටියක් නැති වුනහම වැඩිපුර හිමොග්ලොබින් තියාගන්න පුළුවන්. ඒක තමයි ඒකේ තියෙන වාසිය. න්‍යෂ්ටියක් නැති වුනහම වැඩිපුර හිමොග්ලොබින් තියාගන්න පුළුවන්.
එතකොට රතු රුධිරාණුවක් කරන කාර්ය ඉතා හොඳින් කරන්න පුළුවන්. මොකද්ද රතු රුධිරාණු සෛලයක් කරන්නේ? එයා තමයි ඔයාගේ ශරීරයේ ඔක්සිජන් පරිවහනය කරන්නේ. ඔක්සිජන් ගෙනියන්නේ. පෙනහළු ළඟදී මේ හිමොග්ලොබින් රතු රුධිරාණු වල තියෙන හිමොග්ලොබින් ඔක්සිජන් එක්ක එකතු වෙනවා. ඔක්සිජන් එක්ක එකතු වෙලා ඔක්සි හිමොග්ලොබින් හදනවා. ඔක්සි හිමොග්ලොබින් හදනවා. ඊට පස්සේ දැන් මේ ඔක්සි හිමොග්ලොබින් අරගෙන යනවනේ. ඔයාගේ මේ කොහේ හරි ඔක්සිජන් අඩු තැනක් හිගයක් තියෙන තැනක් තිබ්බොත් එහෙම ඔක්සි හිමොග්ලොබින් නැවත බිඳෙනවා. ඔක්සි හිමොග්ලොබින් නැවත බිඳිලා ආය හැදෙනවා හිමොග්ලොබින් සහ ඔක්සිජන් හැදෙනවා. ඒ ඔක්සිජන් ටික අර ඔක්සිජන් උමනා පාටකයක දීලා ආපහු මේ හිමොග්ලොබින් නැත්නම් ආපහු මේ රතු රුධිරාණු සෛල යනවා පෙනහළු වලට ඔක්සිජන් ගන්න. ඔය තමයි රතු රුධිරාණු සෛල ගැන දැනගන්න ඕන දේවල් ටික. හරි. මේක කරන්නකො. මාතෘකාවක් කියවන රතු රුධිරාණු සෛල රක්තාණු RBC කියලා ලියන්න. පළවෙනි තත් ලකුණ රුධිරයේ වැඩිපුරම ඇති සෛල වර්ගය. රුධිරයේ වැඩිපුරම ඇති සෛල වර්ගය. රුධිරයේ වැඩිපුරම ඇති සෛල වර්ගය. ඊළඟ තත් ලකුණ මෙම සෛල ප්‍රමාණයෙන් කුඩාය. මෙම සෛල ප්‍රමාණයෙන් කුඩාය. මෙම සෛල ප්‍රමාණයෙන් කුඩාය. ඊළඟ තත් ලකුණ සෛලවල හැඩය ද්වි අවතල මණ්ඩලාකාර හැඩති වේ. ද්වි අවතල හැඩති කියලා ලියාගත්තත් ඇති. සෛලවල හැඩය ද්වි අවතල මණ්ඩලාකාර හැඩති වේ. ඊළඟ න්‍යෂ්ටියක් නැත. න්‍යෂ්ටියක් නැත. හරි වැදගත් ඈ. න්‍යෂ්ටියක් නැති සත්ව සෛලය. න්‍යෂ්ටියක් නැත. රතු පැහැදිය ඊට හේතුව හිමොග්ලොබින් නම් හරියට ලියන්න හිමොග්ලොබින් නම් ශ්වසන වර්ණකයේ පැවතීමයි. හිමොග්ලොබින් නම් ශ්වසන වර්ණකයේ පැවතීමයි. හිමොග්ලොබින් නම් ශ්වසන වර්ණකයේ පැවතීමයි. ඊළඟ ලියන්න රතු ඇට මිදුළු තුල නිපදවි. රතු ඇට මිදුළු තුල නිපදවි. රතු ඇට මිදුළු තුල නිපදවි. මතක තියාගන්න රතු ඇට මිදුළු තියෙන දිගු අස්තියයි. ඊට පස්සේ ලියන ආයු කාලය දින 120ක් පමණ වේ. සාමාන්‍යයෙන් අපි හරියටම 120යි කියලා කියන්නේ නැහැ. පමණ වේ කියලා කියන්නේ. අක්මාවේදී හා ප්ලීහාවේදී විනාශ වේ. අක්මාවේදී හා ප්ලීහාවේදී විනාශ වේ. දැන් ලියන මාතෘකාවක් රතු රුධිරාණු සෛලවල කාර්ය කියලා. රතු රුධිරාණු සෛලවල කාර්ය. ලියන්න සිරුර තුල ඔක්සිජන් පරිවහනය කිරීම. සිරුර තුල ඔක්සිජන් පරිවහනය කිරීම. පළවෙනි ලියන්න මේ විදිහට පෙනහළු අසලදී කියලා ලියන්න. පෙනහළු අසලදී මෙන්න මෙහෙම ලියන්න හිමොග්ලොබින් ධන ඔක්සිජන් ඊතලයක් ඔක්සි හිමොග්ලොබින් හිමොග්ලොබින් ධන ඔක්සිජන් ඊතලයක් ඔක්සි හිමොග්ලොබින් ඊට පස්සේ රූලක් කරලා ලියන්න ඔක්සිජන් හිඟ පටකයක් අසලදී මෙහෙම ලියන්න ඔක්සි හිමොග්ලොබින් ඊතලයක් ආය ලියන්න හිමොග්ලොබින් ධන ඔක්සිජන් හිමොග්ලොබින් ධන ඔක්සිජන් හිමොග්ලොබින් ධන ඔක්සිජන් ඊළඟට තව රුලක් කරලා තවවත් දාලා ලියන්න න්‍යෂ්ටියක් නොමැති නිසා වැඩි හිමොග්ලොබින් ප්‍රමාණයක් තබාගත හැකිය. න්‍යෂ්ටියක් නොමැති නිසා න්‍යෂ්ටියක් නැහැනේ. වැඩි හිමොග්ලොබින් ප්‍රමාණයක් තබාගත හැකිය. එබැවින් වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් පරිවහනය කළ හැකි වේ. ඒකෙන්ද වැඩිපුර ඔක්සිජන් ගෙනියන්නත් පුළුවන්. වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් පරිවහනය කළ හැකි වේ. හරි. ඔය ටික මතක තියාගන්න රතු රුධිරාණු සෛල යටතේදී
රතුරු දුරාණු සෛලය යටතේදී ওই ටික මතක තියාගන්න. තව මම එක කතාවක් දෙකක් කියන්නම් මේක අමතර කතාවක් විභාගෙදී බොහෝ වෙලාවට එනවා අඩුයි. මේ පාරම්පරික කඳුකර වාසීන් ඉන්නේ. පාරම්පරික කඳුකර වාසීන් කියලා කියන්නේ මේ මුහුදු මට්ටමේ ඉඳන් ගොඩක් කඳුකරේ ඉන්න කට්ටිය. එයාලගේ ලේවල තියෙන රතුරු දුරාණු ප්‍රමාණය තරමක් වැඩි. ඒකට හේතුව තමයි මේ මුහුදු මට්ටමේ ඉඳන් උඩට යන්න වායු ගෝලීය පීඩනය අඩු වෙනවනේ. ඒ වගේම ඔක්සිජන් ප්‍රමාණයක් අඩු වෙනවා. දැන් ඒකට හොඳම උදාහරණයක් තමයි එවරස්ට් කන්ද මුදුනේ අපේ පෘථිවියේ ඉහළම ස්ථානයේ. ඒකට යනකොට ඔයාලා අහලා ඇති ඔක්සිජන් අරගෙන යනවා. ඒකට හේතුව ඒ ප්‍රදේශයේ ඔක්සිජන් අඩුයි කියලා. එතකොට ඒ වගේ පාරම්පරික කඳුකර වාසීන් ඉන්නවා. දැන් එවරස්ට් කන්ද උනා යම් ප්‍රමාණයක් පහළ උඩට මම කියන්නේ ටිකක් යම් ප්‍රමාණයක් පහළට එනකොට කඳුකර ප්‍රදේශවල මිනිස්සු වාසය කරනවා. එතකොට මේ පරිසරයේ ඔක්සිජන් ටිකක් අඩුයිනේ. ඒ හින්දා එයාලගේ රතුරු දුරාණු වැඩි. එතකොට එයාලට පුළුවන් තියෙන ඔක්සිජන් හරි උපරිම ගන්න. පුළුවන්කම තියෙනවා. ඒ නිසා පාරම්පරික කඳුකර වාසීන්ගේ ලේවල තියෙන රතුරු දුරාණු ප්‍රමාණය තරමක් වැඩි. ඊළඟට මේ කතාව අහගන්න ඔයාලා අහලා ඇති මේ ඉන්ධන දහනය වගේ දේවල් වලින් පරිසරයට එකතු වෙනවා කාබන් මොනොක්සයිඩ් වායුව. කාබන් මොනොක්සයිඩ් වායුවට පුළුවන් පුතේ මේ හිමොග්ලොබින් එක මේ වගේ බැඳෙන්න. දැන් අර හිමොග්ලොබින් ඔක්සිජනුයි බැඳෙන්නේ. ඒ වගේ හිමොග්ලොබින් එක කාබන් මොනොක්සයිඩ්ට බැඳිලා හදන්න පුළුවන් කාබොක්සි හිමොග්ලොබින් කියලා සංකීර්ණයක්. කාබොක්සි හිමොග්ලොබින්. හිමොග්ලොබිනුයි ඔක්සිජනුයි එකතු වෙලා කාබොක්සි හිමොග්ලොබින් කියලා සංකීර්ණයක් හදනවා. කාබොක්සි හිමොග්ලොබින් කියලා සංකීර්ණයක් හදනවා. හැබැයි දැන් මෙතනදී ඔයාලට මතක ඇතිනේ ඔක්සි හිමොග්ලොබින් ආයෙ කැඩලා හිමොග්ලොබිනුයි ඔක්සිජනුයි හැදෙනවනේ. ඒ වගේ හිමොග්ලොබිනුයි කාබන් මොනොක්සයිඩුයි එකතු වෙලා හැදෙන කාබොක්සි හිමොග්ලොබින් නැවත කැඩෙන්නේ නෙමෙයි. අපි කියන ස්ථායි සංඝටකයක් නැත්නම් සංයෝගයක් හැදෙන්නේ. ඒ හින්දා එයාගේ ඔක්සිජන් ගෙනියන්න තියෙන හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඇගේ ඔක්සිජන් ගමනාගමනයේ යම් ප්‍රමාණයකට අඩුවීමක් වෙන්න පුළුවන්. ඔයාලා අහලා ඇති අර හිට්ලර් කියලා පාලකෙක් හිටියනේ ඉස්සර ඉතිහාසෙට උගන්වන්නේ. ඒ හිට්ලර් කියන පාලකයා මිනිස්සු මරන්න පාවිච්චි කරපු එක උපක්‍රමයක්ලු මේ ලොකු ශාලාවකට මිනිස්සු පුරවලා ඒකේ ජනෙල් දොරවල් ඔක්කොම වහනවා. වහලා ඉවර වෙලා නලයක් මාර්ගයෙන් මේ ශාලාවට කාබන් මොනොක්සයිඩ් එනවා. ඒතකොට කාබන් මොනොක්සයිඩ් තියෙන වාතයනේ මේ මිනිස්සු වෙනහළු වලට පුරවගන්න. ඒතකොට කාබන් මොනොක්සයිඩ් උයි හිමොග්ලොබින් එකතු වෙලා කාබොක්සි හිමොග්ලොබින් හැදෙනවා. කාබොක්සි හිමොග්ලොබින් කැඩෙන්නේ නැහැ. දැන් දිගින් දිගටම හිමොග්ලොබින් කාබන් මොනොක්සයිඩ් එක එකතු වෙලා කාබොක්සි හිමොග්ලොබින් හැදෙනවා. දැන් මෙයාගේ ඔක්සිජන් ගෙනියන්න තියෙන හිමොග්ලොබින් ප්‍රමාණය එන්න අඩු වෙනවා. අවසානයේදී පුද්ගලයා මරණයටපත් වෙනවා. ශරීරය තුල ඔක්සිජන් නිගයක් ඇති වෙනවා. ඉතින් ඔන්න වගේ දේවලුත් තියෙනවා. ඉතින් මේ පාඩම් එක්ක සම්බන්ධ වෙච්ච දේවල්. හරි. ඊට පස්සේ අපි කතා කරොත් එහෙම දැන් මම රතුරු දුරාණු සෛල ගැන කතා කරන්නේ. ඊළඟට අපි කතා කරමු සුදුරු දුරාණු සෛල ගැන. සුදුරු දුරාණු සෛල ගැන අපි කතා කරමුකෝ. සුදුරු දුරාණු සෛල. හරි. සුදුරු දුරාණු සෛල. සුදු රුධිරාණු සෛල. අපි මේවට කියන්නේ ස්වේතාණු කියලා. ස්වේතාණු. WBC white blood cell. මෙයාලා තමයි ඔයාගේ රුධිරයේ තියෙන විශාලතම සෛල වර්ගය. රුධිරයේ තියෙන විශාලතම සෛල වර්ගය. ඒ වගේම තමයි රුධිරයේ අඩුවෙන්ම තියෙන සෛල වර්ගය. දැන් රතුරු දුරාණු ලෝකයේ අනිත් පැත්තට තියෙන රතුරු දුරාණු තමයි කුඩාම සෛල. එතකොට සුදුරු දුරාණු තමයි විශාලම සෛල. එතකොට රතුරු දුරාණු තමයි වැඩියෙන්ම තියෙන සෛල. සුදුරු දුරාණු තමයි අඩුවෙන්ම තියෙන සෛල වර්ගය. හරි. එතකොට සුදුරු දුරාණු සෛල වල න්‍යාස්ත්‍රයක් තියෙනවා. මම මේ මේක ගන්නම්. හරි. සුදුරු දුරාණු සෛල වල න්‍යාස්ත්‍රයක් තියෙනවා. මේ සෛල වල න්‍යාස්ත්‍රයක් තියෙනවා. එතකොට අපි කතා කරමු මේ සුදුරු දුරාණු සෛල නිෂ්පාදනය වෙන්නේ කොහෙද කියලා. සුදුරු දුරාණු සෛල නිපද වෙන්නේ එකක් තමයි රතු ඇට මිදුළු වල. ඊට පස්සේ වසා ග්‍රන්ථි නැත්නම් වසා ගැටිති කියලා කියන්නේ අන්න ඒ වගේ නිෂ්පාදනය වෙන්නේ. ප්ලීහාවෙත් යම් ප්‍රමාණයකට නිෂ්පාදනය වෙන්න පුළුවන්. එතකොට මෙයාලගේ ආයු කාලය සාමාන්‍යයෙන් දින 14ක් විතර. ඒ කියන්නේ සති දෙකක් වගේ ආසන්න කාලයක් තමයි ආයු කාලය තියෙන්නේ.
ආයු කාලය වෙන්නේ. හරි. දැන් අපි ඔය ටික නෝට් එකක් දාගමු ඉස්සෙල්ලා. මේ වගේ න්‍යෂ්ටියේම සමහර අය මේ වගේ කැලි වලට කැඩිලා තියෙනවා. අපි කියන්නේ ඛණ්ඩණය වෙච්ච න්‍යෂ්ටියක් තියෙනවා. සමහර කට්ටියගේම නැහැ. සමහර සුදුරු දුරානුසයිල තියෙනවා මේ වගේ මේ වගේ විශාල න්‍යෂ්ටියක් තියෙනවා. විශාල න්‍යෂ්ටියක් තියෙන සුදුරු දුරානුසයිලක් තියෙනවා. හරි. ඒතකොට මම කියේ මොනවද? රුධිරයේ තියෙන විශාලතම සෛල වර්ගයේ අඩුවෙම තියෙන සෛල වර්ගයේ න්‍යෂ්ටියක් තියෙනවා. මේ කට්ටියට නිශ්චිත හැඩයක් නැහැ. නිශ්චිත හැඩයක් නැති නැහැ. රතු ඇට මිදුළු වල සහ වසා ග්‍රන්ථි වගේ ස්ථානවල නිපද වෙනවා. ආයු කාලයේ දින 14ක් විතර වෙනවා. අපි න්‍යෂ්ටි ගැන පසුව කතා කරමු. හරි. සරහනක් දාන්නකො සුදුරු දුරානුසෛල ශ්වේතාණු WBC. සුදුරු දුරානුසෛල ශ්වේතාණු WBC. සුදුරු දුරානුසෛල ශ්වේතාණු WBC. විශාලතම රුධිරයේ ඇති විශාලතම සෛල වර්ගයයි. රුධිරයේ ඇති විශාලතම සෛල වර්ගයයි. රුධිරයේ ඇති විශාලතම සෛල වර්ගය. රුධිරයේ ඇති විශාලතම සෛල වර්ගය. ඊළඟට තවත් දාලා රුධිරයේ අඩුවෙන්ම පවතින සෛල වර්ගය. රුධිරයේ අඩුවෙන්ම පවතින සෛල වර්ගයයි. රුධිරයේ අඩුවෙන්ම පවතින සෛල වර්ගයයි. ඊළඟ සෛල තුල න්‍යෂ්ටියක් ඇත. සෛල තුල න්‍යෂ්ටියක් ඇත. නිශ්චිත හැඩයක් නැත. සෛල වල නිශ්චිත හැඩයක් නැහැ. ඊළඟ යන රතු ඇට මිදුළු වසා ග්‍රන්ථි වැනි ස්ථානවල නිපද වේ. රතු ඇට මිදුළු වසා ග්‍රන්ථි වැනි ස්ථානවල නිපද වේ. රතු ඇට මිදුළු වසා ග්‍රන්ථි වැනි ස්ථානවල නිපද වේ. ආයු කාලයේ දින 14ක් පමණ වේ. ආයු කාලයේ දින 14ක් පමණ වේ. ආයු කාලයේ දින 14ක් පමණ වේ. හරි. දැන් ඔන්න අහගන්නකො මේ කතාව ඊට පස්සේ. දැන් මෙන්න මේ සුදු රුධිරාණු අපිට වර්ග දෙකකට බෙදන්න පුළුවන්. හරිද? සුදු රුධිරාණු වර්ග දෙකකට බෙදන්න පුළුවන්. සමහර සුදු රුධිරාණු සෛල තියෙනවා ඒ වගේ මෙන්න මෙහෙම. හරිද? මේ න්‍යෂ්ටි කියලා දන්නකො. සයිනෝප්ලාස්මේ මෙහෙම තිත් තියෙනවා. අපි ඒවට කියන්නේ කණිකා කියලා. සමහර සුදු රුධිරාණු සෛල තියෙනවා එයාලගේ එහෙම මේ න්‍යෂ්ටිය සයිනෝප්ලාස්මේ තිත් පවා කණිකාවක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා සුදු රුධිරාණු වර්ග දෙකකට බෙදෙනවා. කණිකාමය සුදු රුධිරාණු, අනිත් වර්ගය කණිකාමය නොවන සුදු රුධිරාණු. මේකට කණිකා සහිත සුදු රුධිරාණු, කණිකා රහිත සුදු රුධිරාණු කියලා කියන්නත් පුළුවන්. ඊළඟට මේ කණිකාමය කට්ටිය නැවත වර්ග තුනකට බෙදෙනවා. ඒ තමයි නියුට්‍රෝෆිල, දෙවෙනි වර්ගය ඉයෝසිනෝෆිල, නියුට්‍රෝෆිල, ඉයෝසිනෝෆිල, බේසෝෆිල. මේ කට්ටිය වර්ග දෙකකට බෙදෙනවා. මොනෝසයිට සෛල නෙවෙයි. ඊළඟ කට්ටිය වසා සෛල. මෙන්න මේ විදිහට බෙදෙනවා. කණිකා තියෙන කට්ටිය වර්ග තුනයි. නියුට්‍රෝෆිල, ඉයෝසිනෝෆිල, බේසෝෆිල. කණිකා නැති කට්ටිය වර්ග දෙකයි. මොනෝසයිට, වසා සෛල. සාමාන්‍යයෙන් ප්‍රතිශතයක් විදිහට කිව්වොත් මේ කට්ටිය 64යි, මේ කට්ටිය 5යි, මේ කට්ටිය 1යි. මේ කට්ටිය 5යි, මේ කට්ටිය 25යි. මේ කර්පාඩමේ තියාගන්න නියුට්‍රෝෆිල, ඉයෝසිනෝෆිල, බේසෝෆිල, මොනෝසයිල, වසාසයිල 64යි, 5යි, 1යි, 5යි, 25යි. දැන් විභාගයේදී අහලා තියෙනවා පුතේ රුධිරයේ තියෙන කණිකා තියෙන සුදු රුධිරාණු වලින් වැඩිම ප්‍රතිශතයක් තියෙන මොනවද කියලා. කණිකා තියෙන සුදු රුධිරාණු වලින් වැඩිම ප්‍රතිශතයක් තියෙන මොනවද? නියුට්‍රෝෆිල 64ක් තියෙනවා. එතකොට ඊළඟ අවුරුද්දේ අහන්න බැයිද? දැන් ඔයාලගේ අවුරුද්ද ගහන්න බැයිද? රුධිරයේ තියෙන කණිකා තියෙන සුදු රුධිරාණු වලින් අඩුම ප්‍රතිශතයක් තියෙන මොනවද කියලා අහන්න පුළුවන්. එතකොට මේ පැත්තේ අඩුම සහ වැඩිම අහන්න බැයිද? පුළුවන්. ඒ නිසා
නියුට්‍රෝෆිල, ඉයොසිනෝෆිල, බේසෝෆිල, මොනෝසයිල, වසාසයිල කියන පහ එක දිගට පාඩම් කරගෙන 64යි 5යි 1යි 5යි 25යි. ඔයාලා යනුගේ ටෙලිෆෝන් නම්බර් මතක තියාගන්න. ඔයාලට බැලුවේ 64යි 5යි 1යි 5යි 25යි කියලා මතක තියාගන්න. නියුට්‍රෝෆිල, ඉයොසිනෝෆිල, බේසෝෆිල, මොනෝසයිල, වසාසයිල 64යි 5යි 1යි 5යි 25යි. ඔක මතක තියාගන්න පිළිවෙල. විභාගෙදී හරිම වැදගත් නිසා. හරි. දැන් මෙන්න මේ විදිහට තවදුරටත් දාලා මෙහෙම ලියන්න. සුදුරුදුරාණු පහත ආකාරයට වර්ගීකරණය කරයි. සුදුරුදුරාණු පහත ආකාරයට වර්ගීකරණය කරයි. සුදුරුදුරාණු පහත ආකාරයට වර්ගීකරණය කරයි කියලා ලියලා සුදුරුදුරාණු පහත ආකාරයට වර්ගීකරණය කරයි කියලා ලියලා මේ සටහන දාගන්න. කණිකාමය සුදුරුදුරාණු, කණිකාමය නොවන සුදුරුදුරාණු, නියුට්‍රෝෆිල, ඉයොසිනෝෆිල, බේසෝෆිල, මොනෝසයිල, වසාසයිල. ඉක්මනින් සටහන දාන්න. හරි ඉවරයිද නේද? හරි. සාමාන්‍ය වාට මේ වගේ වෙලාවකදී පුළුවන් මේ වීඩියෝ එක නවත්තලා මේ සටහන දාගන්න පුළුවන් ඈ. ඒ නිසා මම දුක වෙලාවක් ගන්න ඕනත් නැහැ. හරි. ඒතකොට මේ සටහන දාගත්තනේ. හරි. ඊට පස්සේ ලියන්න මාතෘකාව සුදුරුදුරාණු වල කාර්යයන් කියන. සුදුරුදුරාණු වල කාර්යය. සුදුරුදුරාණු වල කාර්යය. සුදුරුදුරාණු වල කාර්යය. සුදුරුදුරාණු වල කාර්යය. එක මෙයාට පුළුවන් පුතේ විස බීජ ගිලලා විනාශ කරන්න. අපි ඒකට කියන්නේ විස බීජ භක්ෂණයකට විනාශ කිරීම කියන්නේ. ගිල්ලෝගේ ඔය කැතයි විස බීජ භක්ෂණයකට විනාශ කිරීම. කියන්නකො විස බීජ භක්ෂණයකට විනාශ කිරීම. විස බීජ භක්ෂණයකට විනාශ කිරීම. කවුද මෙහෙම විස බීජ භක්ෂණය කරන්නේ කියලා ඇහුවොත් මෙහෙම කියන්න. වරහන් කියා ගන්න කෙටියෙන් මෙහෙම ඊනිමෝ. ඊනිමෝ यानी इयोसिनोफिल, न्यूट्रोफिल, मोनोसाइट एक कट्टिයට පුළුවන් විස බීජ කියලා විනාශ කරන්න. ඉනිමෝ කියලා ලියන්න. දෙවෙනි එක ලියන්න විස බීජ වලට එරෙහිව ක්‍රියා කරන ප්‍රතිදේහ නිපදවීම. 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 උදාහරණයක් කියා ගන්න වසාසයි. එයාට පුළුවන් ප්‍රතිදේහ නිපදවන්න. ප්‍රතිදේහ නිපදවන්න. හරි. ඒ ටික මතක තියාගන්න සුදුරුදුරාණු යටතේදී. තව අපිට කතා කරන්න තියෙන්නේ රුධිර පට්ටිකා ගැන නේද? හරි. ලියන්නකො මාතෘකාවක් රුධිර පට්ටිකා කියලා. රුධිර පට්ටිකා. රුධිර පට්ටිකා. හරි. රුධිර පට්ටිකා. රුධිර පට්ටිකා. ඉස්සරහම මේවට ත්‍රොම්බින් සෛල කියලා කිව්වා. දැන් ඊනම පාවිච්චි කරන්නේ නැහැ. හරි. රුධිර පට්ටිකා. සාමාන්‍යයෙන් පුතේ මේ රුධිර පට්ටිකා මේ දැන් වැඩිපුරම තියෙන්නේ මොනවද? රතු රුධිරාණු සෛල. අඩුවෙන්ම තියෙන සුදු රුධිරාණු සෛල. ඒතකොට අතරමැද සංඛ්‍යාවක් තමයි රුධිර පට්ටිකා තියෙන්නේ. සාමාන්‍යයෙන් රුධිරය මේ ඝන මිලිමීටරයක රතු රුධිරාණු සෛල මිලියන 5ක් 6ක් විතර තියෙනවා. සුදු රුධිරාණු සෛල 11000ක් විතර තියෙනවා. සාමාන්‍ය කියන්නේ 4000ත් 11000ත් අතර වගේ ප්‍රමාණයක් තියෙනවා. රුධිර පට්ටිකා ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් තියෙන්නේ 250000ක් විතර. සාමාන්‍ය මාළය පොතේ කියලා තියෙන්නේ 150000ක් 4ක් අතර කියලා. සම් 250000ක් වගේ ගණන් දාගත්තම මතක. අවුලක් නැහැ. රුධිර පට්ටිකා. රුධිර පට්ටිකා. පළවෙනියටම කියන්න තියෙන්නේ රුධිර පට්ටිකා කියලා කියන්නේ මේ සෛල නෙවෙයි. සෛල නෙවෙයි. ඒතකොට ඒවා සෛල කැබලි.
රුධිර පට්ටිකා කියන්නේ සෛල කැබලි. රුධිර පට්ටිකා කියන්නේ සෛල නෙවෙයි සෛල කැබලි. සෛල කැබල්ලක් නම් මුදේ ඒකට හැඩයක් තියෙන විදිහක් නෑ නේද? හැඩයක් තියෙන විදිහක් නෑ. සෛල කැබලි නම් ඒවට න්‍යෂ්ටියක් තියෙන විදිහකුත් නෑ. ඒ වගේම මේවා පුතේ දකින්න පුළුවන් මේ කණිකා බවක් දකින්න පුළුවන්. කණිකා බවක් දකින්න පුළුවන්. කණිකා බවක් දකින්න පුළුවන්. එතකොට රුධිර පට්ටිකා කියන්නේ සෛල නෙවෙයි සෛල කැබලි. නිශ්චිත හැඩයක් නෑ න්‍යෂ්ටියක් නෑ කණිකා බවක් දකින්න පුළුවන්. මේවා නිෂ්පාදනය වෙන්නේ පුතේ රතු ඇට මිදුළු වල තමයි නිපද වෙන්නේ. ඔය රතු ඇට මිදුළු වල තියෙන ලොකු සෛල జాතිය. ඒවට කියන්නේ මෙගා කැරියෝසයිට් කියන්නේ. මෙගා කැරියෝසයිට් කියන්නේ. මෙගා කැරියෝසයිට් කියන ලොකු සෛල జాතියක් තියෙනවා රතු ඇට මිදුළු වල. ඒ මෙගා කැරියෝසයිට් කියන ලොකු සෛල කැඩි කැඩි හැදෙන සෛල කැබලි තමයි මේ රුධිර පට්ටිකා කියලා කියන්නේ. ඒ නිසා රුධිර පට්ටිකා කියන්නේ සෛල කැබලි. හරි. ඊළඟට වැදගත් දෙයක් තමයි මේ රුධිර පට්ටිකා ඇතුළේ තියෙනවා මෙන්න මෙහෙම රසායනික ද්‍රව්‍ය. ත්‍රොම්බෝප්ලාස්ටින්. ත්‍රොම්බෝප්ලාස්ටින් කියලා රසායනික ද්‍රව්‍යයක් තියෙනවා. ඒ ත්‍රොම්බෝප්ලාස්ටින් වැදගත් වෙනවා මොකද රුධිරේ කැටි කැටි. තුවාලයක් වුණාම ලේ කැටියක් ඇදෙන්නේ. ඊළඟට කතාව මතක තියාගන්න ඩෙන්ගු වගේ රෝග තත්ත්වයන් වලදී පට්ටිකා ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩු වෙනවා. ඩෙන්ගු වගේ රෝග තත්ත්වයන් වලදී රුධිර පට්ටිකා වල කාර්යය මොකක්ද කියලා උත් කියන්න වෙන්නේ රුධිරේ කැටි ගැසීමට දායක වීම තමයි රුධිර පට්ටිකා වල කාර්යය වෙන්නේ. හරි එහෙනම් පුංචි නෝට් එකක් දාගන්නකො. රුධිර පට්ටිකා සෛල කැබලිය. සෛල කැබලිය ඊළඟ තව ලකුණ මේවාට නිශ්චිත හැඩයක් නැත. මේවාට නිශ්චිත හැඩයක් නැත. මේවාට නිශ්චිත හැඩයක් නැත. න්‍යෂ්ටියක් නොමැත. ඊළඟ තව ලකුණ කණිකා බවක් දැකිය හැකිය. කණිකා බවක් දැකිය හැකිය. රතු ඇට මිදුළු තුල නිපද වේ. රතු ඇට මිදුළු තුල නිපද වේ. මේ විස්තර නම් ඉතර අවශ්‍ය නැහැ. අර විශාල සෛල වර්ගයක් තියෙනවා මෙගා කැරියෝසයිට් ඒවා කැඩිලා හැදෙන කුඩා කැබලි තමයි රුධිර පට්ටිකා එච්චර දුරට උන්නේ නැහැ. ඊළඟට මේක හරි වැදගත්. ලියන්න පට්ටිකා තුල රුධිරේ කැටි ගැසීමට වැදගත් වන පට්ටිකා තුල රුධිරේ කැටි ගැසීමට වැදගත් වන ත්‍රොම්බෝප්ලාස්ටින් නම් රසායනික ද්‍රව්‍ය තිබේ. ත්‍රොම්බෝප්ලාස්ටින් නම් රසායනික ද්‍රව්‍ය තිබේ. ත්‍රොම්බෝප්ලාස්ටින් නම් රසායනික ද්‍රව්‍ය තිබේ. ඊළඟට තව ලියා ගන්න මේ වගේ ආයු කාලය සාමාන්‍යයෙන් පුතේ දින 8ක් 10ක් විතර කියලා කියන්නේ. දින 8ක් 10ක් විතර සමහර 7ක් 10ක් විතර කියන අවස්ථා තියෙනවා. තව ලියන්න ඩෙන්ගු වැනි රෝග තත්ත්වයන් වලදී පට්ටිකා ප්‍රමාණය අඩු වේ. ඩෙන්ගු වැනි රෝග තත්ත්වයන් වලදී පට්ටිකා ප්‍රමාණය අඩු වේ. ඩෙන්ගු වැනි රෝග තත්ත්වයන් වලදී පට්ටිකා ප්‍රමාණය අඩු වේ. එතකොට ලියන්න කාර්ය කියලා ලියන්න රුධිරේ කැටි ගැසීමට දායක වීම. කාර්ය රුධිරේ කැටි ගැසීමට දායක වීම. රුධිරේ කැටි ගැසීමට දායක වීම. ඒක තමයි යාගේ කාර්යය. හරි. එතකොට ඔන්න අපි රුධිරේ කියන කොටසේ එක කොටසක් සම්පූර්ණයෙන් කතා කරලා අවසන් කරගත්තානේ. ඒ තමයි රුධිර සෛල නැත්නම් රුධිර දේහ කියන කොටස. රුධිර සෛල නැත්නම් රුධිර දේහ කියන කොටස තමයි සාකච්ඡා කරලා ඉවර කරගන්නේ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ රුධිර ප්ලාස්මය ගැනනේ. රුධිර ප්ලාස්මය. හරි. රුධිර ප්ලාස්මය. රුධිර ප්ලාස්මය. හරි. මම ඉස්සෙල්ලාම මේ රුධිර ප්ලාස්මය ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්. හරි. මාතෘකාවක් දාන්න රුධිර ප්ලාස්මය කියන්නේ රුධිරයේ පවතින ද්‍රව කොටස. එහෙම ලියා ගන්න. රුධිරයේ පවතින ද්‍රව කොටස. ඒක තමයි රුධිර ප්ලාස්මය කියන්නේ. රුධිර ප්ලාස්මය වල මතක ඇති මම පාට කියවනේ ලා කහ පාට. ලා කහ පාට. විභාගයේදී අහනවා ලා කහ පාට උනේ ඇයි කියලා. ලා කහ පාට වෙන්න හේතුව තමයි රුධිර ප්ලාස්මය තුළ ප්ලාස්ම ප්‍රෝටීන පැවතීම. ප්ලාස්ම ප්‍රෝටීන වලින් තමයි ඔය ලා කහ පාට එන්නේ. ප්ලාස්ම ප්‍රෝටීන වලින් ලා කහ පාට එන්නේ. ඊළඟට රුධිර ප්ලාස්මයේ මතක තියාගන්න pH අගය කියන එක. pH අගය කියන එක 7.4ක්. ඒ කියන්නේ චුට්ටක් භස්ම පැත්තට තමයි භස්ම ඇසුළු වශයෙන්. උදේ රුධිර ප්ලාස්මේ වැඩිපුරම තියෙන ජලය. රුධිර ප්ලාස්මේ වැඩිපුරම තියෙන ජලය 92ක් විතර 92ක් විතර තියෙන ජලය රුධිර ප්ලාස්මේ වැඩිපුරම තියෙන ජලය.
ඊළඟ රුධිර ප්ලාස්මේ තියෙනවද ප්ලාස්ම ප්‍රෝටීන්. ප්ලාස්ම ප්‍රෝටීන් තියෙනවා. ප්ලාස්ම ප්‍රෝටීන් කීපයක් ලියන්න. මස්තු ඇල්බියුමින්. මස්තු ඇල්බියුමින්. තව එකක් මස්තු ග්ලොබියුලින්. ග්ලොබියුලින්. මස්තු ග්ලොබියුලින්. ෆයිබ්‍රිනෝජන්. හරි ෆයිබ්‍රිනෝජන් වගේ දේවල්. වැඩිපුරම තියෙන ජලයේ 92ක්. ප්ලාස්ම ප්‍රෝටීන තියෙනවා මස්තු ඇල්බියුමින්, මස්තු ග්ලොබියුලින්, ෆයිබ්‍රිනෝජන්. ඊළඟට පෝෂ්‍ය පදාර්ථ නැත්නම් පෝෂක තියෙන්න පුළුවන් මේ වගේ ඒවා. ග්ලූකෝස්, ඇමයිනෝ අම්ල, ග්ලූකෝස් ඇමයිනෝ අම්ල, ඊට පස්සේ මේද අම්ල, ඊළඟට ග්ලිසරෝල් මේ වගේ දේවල් තියෙන්න පුළුවන්. ඊට පස්සේ දිය වූ වායු තියෙන්න පුළුවන්. ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් වගේ වායු තියෙන්න පුළුවන්, දියවිච්ච වායු. ඊළඟට නයිට්‍රජනීය බහිස්රාවී ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. යූරියා, යූරික් අම්ලය, ක්‍රියටීන් වගේ දේවල් තියෙන්න පුළුවන්. ඒ වගේම රුධිර ප්ලාස්මේ තියෙන්න පුළුවන් හෝමෝන, ඊස්ට්‍රජන්, ටෙස්ටොස්ටෙරෝන්. ඒ වගේ හෝමෝන තියෙන්න පුළුවන්. ටෙස්ටොස්ටෙරෝන්. ඒ වගේ හෝමෝන තියෙන්න පුළුවන්. හෝමෝන ගොඩාක් තියෙනවා. ඊට අමතරව තියෙන්න පුළුවන් අයන වර්ග සෝඩියම් අයන, පොටෑසියම් අයන, කැල්සියම් අයන යනාදී අයන වර්ග තියෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිදේහ වර්ග තියෙන්න පුළුවන්. මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා රුධිර ප්ලාස්මේ. දැන් මෙතන කියුනේ යම් ප්‍රමාණයක්, ඊට අමතරව තවත් දේවල් රුධිර ප්ලාස්මේ තියෙනවා. හරිද? එහෙනම් රුධිර ප්ලාස්මේ කියලා මාතෘකාවක් ලියලා දැන් ලියලා තියෙන්නේ. රුධිර ප්ලාස්මේ කියලා මේ සටහන දාගන්න. මේක පාඩම් කරගන්න. මේකේ තියෙනවා ඔයාට උමනා බොහෝ දේවල්. හරි. මේකේ තියෙන ටික සටහන් කරගන්න. වීඩියෝ එක නවත්තලා මේකේ තියෙන ටික සටහන් කරගන්න. ඒක හරි. ඊට පස්සේ ඔන්න දැන් මේ ටික හරි. ඔය තමයි රුධිර ප්ලාස්මේ සම්බන්ධ කතාව. හරි. ඒක රුධිර ප්ලාස්මයෙන් තමයි ඉතින් දැන් අවසාන වශයෙන් ඔයාගෙන් අහන්න පුළුවන් ප්‍රශ්න කීපයක් මම ඔයාලට කියන්නම්. මේකේදී අහන්න පුළුවන් ප්‍රශ්න කීපයක්. ඒක කොහොම ප්‍රශ්න තමයි. ප්‍රශ්න කීපයක් මම ඔයාලට කියන්නම්. රුධිර පටකයේ කාර්යයන් මොනවද? රුධිර පටකයේ කාර්යයන් කියවහම පුතේ මෙයා මේ රුධිර ප්ලාස්මේ කාර්යයන්, එතකොට සෛලවල කාර්යයන් ඔක්කොම ලියන්න පුළුවන්. ඔක්සිජන් පරිවහනය, විෂ බීජ භක්ෂණයකට විනාශ කිරීම, ප්‍රතිදේහ නිපදවීම, රුධිරයේ කැටි ගැසීමට දායක වීම, ද්‍රව්‍ය පරිවහන. අපේ ඇඟේ බොහෝ දේවල් පරිවහනය කරන්නේ රුධිරය හරහා. හිතන්න පෝෂ්‍ය පදාර්ථ නේද? දැන් ඔයාගේ අන්ත්‍රයෙන් ජීර්ණය වෙච්ච ආහාර අන්ත්‍රයෙන් තියෙන්නේ. අන්ත්‍රයෙන් ජීර්ණය කරපු ආහාර ඇඟේ හැමතැනටම ගෙනියන්න ඕනනේ. මේ පෝෂ්‍ය පදාර්ථ ගෙනියන්නේ රුධිර පටකයෙන්. ඊට පස්සේ ඔයාගේ සමහර අවයවවල නිපද වෙන බහිස්රාවී ද්‍රව්‍ය ඒවා බැහැර කරන ස්ථානවලට ගෙනියන්නේ රුධිරය හරහා. හෝමෝන නිපද වෙන තැන්වල ඉඳන් ක්‍රියා කරන තැන්වලට ගෙනියන්නේ රුධිරය හරහා. මේ වගේ රුධිර පටකයේ කාර්යයන් හැටියට ගොඩක් දේවල් කියන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි මේ මගේ අතින් කියුනේ නැහැ තාම. සාමාන්‍ය රතු රුධිරාණු සහ සුදු රුධිරාණු අතර අනුපාතය. රතු රුධිරාණු 600ක් වෙනකොට සුදු රුධිරාණු 1ක් තමයි සාමාන්‍ය රුධිරයේ තියෙන 600ට 1 අනුපාතය. ඊළඟ විභාගයේදී අහන්න පුළුවන් මේ රතු රුධිරාණු සුදු රුධිරාණු අතර තියෙන වෙනස්කම් අහන්න පුළුවන්. ඒ වෙනස්කම් ඇහුවොත් ඔයාලට තියෙන වගුවක් ගන්න. මොනවද වෙනස්කම් අපි ගත්තොත් එහෙනම් රතු රුධිරාණු සෛල වල න්‍යෂ්ටියක් නැහැ. සුදු රුධිරාණු සෛල වල න්‍යෂ්ටියක් තියෙනවා. ඊට පස්සේ මෙයා ද්විඅවතල මණ්ඩලාකාර හැඩ තියෙනවා. මෙයාට නිශ්චිත හැඩයක් ඇත්තේ නැහැ. ඊට පස්සේ අපි ගත්තොත් මෙයාලා රතු පාටයි. මෙයාලා එහෙම පැහැයක් විශේෂ පැහැයක් නැහැ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම රතු රුධිරාණු සෛල වල තාම මොනවද අපිට කියන්න පුළුවන්. රතු රුධිරාණු සෛල වල ආයු කාලය දින 120ක් විතර වෙනවා. මෙයාලගේ ආයු කාලය දින 14ක් විතර වෙනවා. ඉතින් ඔය වගේ බලන්න වෙනස්කම් ටික ගලපලා ලියන්න ඇති. ඉතින් ඔය වගේ ප්‍රශ්න විභාගෙදී බලාපොරොත්තු වෙන්න පුළුවන් රුධිර පටකයේ යටතේදී. හරිනේ? එතකොට ඔය ටික හොඳට මතක තියාගන්න පාඩම් කරගන්න. එතකොට දැන් රුධිර පටකය ගැන උගන්වලා තියෙන්නේ, හෘදය ගැන උගන්වලා තියෙන්නේ, රුධිර වාහිනී, ධමනි ශිරා, කේශනාලිකා, ඒත් එක්කම පිරිසුදු රුධිරය, අපිරිසුදු රුධිරය ගැන කතා කරලා තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරනවා
අපේ රුධිර සංසරණ පද්ධතිය සම්බන්ධ ඉදිරි කොටස් ටික තව වීඩියෝ දෙකක් වගේ යනකොට මේ පාඩම සම්පූර්ණයෙන්ම අවසන් වෙයි. හරි එහෙනම් අපි අද ඔතනින් කතාව නවත්තමු.